समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ඊ타ම කරුණාවෙන් ඊ타ම අනුකම්පාවෙන් අප කෙරෙහි මතුකොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ පරමාර්ථය තමයි Tamanගේ හිත නිවා ගැනීම. ඒ හිත නිවා ගැනීමේ පදනමට තම තමන් විසින් ස්වකීය දායකත්වයේගෙන කල යුත්ත භාවිතය ප්‍රතිපදාව පූර්ණයට සූදානම් විය යුතුය. එතකොට තමයි එතන බුදුදහම පැහැදිලි කරන ඉලක්කය කරා ශ්‍රාවකයා ක්‍රමානුකූලව එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා සෝ උබන්තෝ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං බ්‍රූමි මහා පුරුෂෝති සෝද සිබ්බති මග්ගවා කියලා. ඒ තමයි පින්වත්නි මේ අවබෝධය කරා යනවා නම් ජීවිත අවබෝධයේ පැත්තට Tamanගේ ජීවිතය සේන්දු කර ගන්නවා නම් සෝ උබන්තෝ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති අන්ත දෙක බැහැර කරලා ලෝකේ අන්ත දෙකක් තියෙනවනේ දෙපැත්තක් උභයන්තයක් නේ තියෙන්නේ කාමසුකල්ලිකානු යෝගය අත්තිකිලමතානු යෝගය शाश्वत वादे उच्ඡේද වාදය නැත්නම් शाश्वत දෘෂ්ටිය අශාශ්වත දෘෂ්ටිය ඇත කියන එක නැත කියන එක අටලෝ දහම ගත්තත් උභයන්තයක් පේන්න තියෙනවනේ ලාභය අලාභය නින්දාව ප්‍රශංසාව යස අයස සැප දුක. ඒතර මේ විදිහේ සිද්ධ වෙන ක්‍රියාත්මක වීමක් සංසිද්ධියක් මෙබඳු ආකාරයක ක්‍රියාත්මක වීමක් උභය අන්තයක් තියෙනවා. මේ උභය අන්තය තුල සෝ උභන්තෝ විදිත්වාන මේ උභය අන්තය තුල මජ්ජේ මන්තාන ලිප්පති ප්‍රඥාවෙන් අවබෝධ කරන කෙනා මැද මජ්ජේ මන්තාන ලිප්පති මැද නුවණින් යුතුව විමසා මධ්‍යයට පැමිණිය යුතුයි. ඒ කියන්නේ ලෝකේ දෙපැත්තෙන් පවතින තත්වයට වැටෙන්නේ නැතුව මැදට පැමිණෙන්න ඕන. ඒතර මැදට පැමිණුණාට පස්සේ මැදම වාසය කරනවා කියන එකත් මෙතන කියනවා මජ්ජේ මන්තාන ලිප්පති මහා පුරුෂයෙක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරන මජ්ජේ මන්තාන ලිප්පති නලිප්පති. එතකොට මැදත් නුවණින් යුතුව නොතෙවරි ඉන්න ඕන කියනවා අන්න. එතකොට මැදත් අතහැරලා දැම්මොත් තමයි අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. මැද අල්ලගෙන හිටියත් සමහර විට බරපතල දෘෂ්ටිගත වීමකට ඒ පුද්ගලයා අහුවෙලා ඒ පුද්ගලයා තුල අනාථ භාවයක් මතුවෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මැදත් නුවණින් යුතුව නොතැවරී ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕන. මජ්ජේ මන්තාන ලිප්පති. දැන් මැද නොතැවරී ඉන්නවා කියලා කියන්නේ මෙතන සෝ උබන්තෝ විදිත්වාන අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. මොකද්ද අවබෝධ කරන්නේ?
අතීත සංකාර අනිත්‍ය වශයෙන් විපරිණාමීය වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් සංකත වශයෙන් අවබෝධ කරනවා. එතකොට මේ අතීත සංකාරවල තැවරෙන්නේ ඔන්න ඒකාන්තයක්. අනාගත සංකාරත් අනිත්‍ය වශයෙන් විපරිණාමීය වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් සංකත වශයෙන් කල්පනා කරලා ඒවා මගේ වසඟේ පවත්වන්න බැරි බව ඊට මනවින් තේරුම් අරගෙන ඒකත් අතහැරලා දානවා. එතකොට අතීත සංකාරත් නැහැ අනාගත සංකාර එක්කත් ලොකු ඇයි හොඳයියක් නැහැ. එතකොට වර්තමාන සංස්කාර ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන කියන්නේ මජ්ජේ මන්තාන ලිප්පති මැදත් නුවණින් යුතුව නොතැවරී ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ තුලත් සංස්කාර වර්තමාන තුලත් සංස්කාරයන් පහළ වෙනවා. ඒවත් ඒ මොහොතේ නුවණින් විමසමින් වාසය කළොත් එයා ඒ වෙලාවෙත් සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය වශයෙන් විපරිණාමීය වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් සංකත වශයෙන් විමසමින් ඉන්නකොට අන්න මැදත් තැවරෙන්නේ නැහැ. දැන් අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. අතීතේ වැඩක් නැහැ ඒවා පරණ වෙලාය. අනාගතේ තවම ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ආපු නැති අනාගතයක් එක්කත් හැප්පෙන එක කිසි තේරුමක් නැතිය. ඒ නිසා අපි මේ වෙලාවේ හොද්දට කාලා බීලා සනීපෙට ඉන්නවා කියන එක බුදුදහමේ චින්තනය නෙමෙයි. ඒක බෞද්ධ චින්තනය නෙමෙයි. ඒතර බෞද්ධ චින්තනයේ ස්වභාවය තමයි බෞද්ධ චින්තනයේ හැඩය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ක්‍රමවේදය වර්තමානයේ ඇතිවෙන අත්දැකීම තුළ මුසපත් වෙන එක නෙමෙයි. මේ වෙලාවේ කනවා, මේ වෙලාවේ බොනවා, මේ වෙලාවේ අඳිනවා, මේ වෙලාවේ පළඳිනවා. ඉතින් ඒ නිසා අද හොඳම දවස කියලා කාලා බීලා එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කරේ පච්චුප්පන්නංච යෝ ධම්මං වර්තමානයේ සංස්කාර ධර්මයන් පිළිබඳවද තත්ත විපස්සති. ඒ වෙලාවේ විදර්ශනා කරමින් අනිත්‍ය වශයෙන් විපරිණාමීය වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් සංකත වශයෙන් මේ මොහොත තුලත් යම්කිසි විදර්ශනා කරන ස්වභාවයක් පවතිනවා නම් ඒ විදර්ශනා කරන ස්වභාවය තුල තමයි ශ්‍රාවකයාට අවබෝධය කියන தত্ত্বය තහවුරු කරගන්නට ලැබෙන්නේ. එතන තමයි අවබෝධය තහවුරු වෙන්නේ. එතකොට අවබෝධය කියන ස්වභාවය, අවබෝධය කියන தত্ত্বය අපි හැම වෙලාවකම තමන්ගේ අභ්‍යන්තරික වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් විමසීම මත උද්ගත වන එකක්. එතකොට සෝ උබන්තෝ විදිත්වාන අන්ත දෙකට යන්නෙත් නැතුව මජ්ජේ මන්තාන ලිප්පති මැද තැවරෙන්නෙත් නැතුව මැදත් නොතැවරි ඉන්නකොට අන්න යාට කියනවා තම්බ්‍රෝහි මහා පුරුෂෝති. යාට කියනවා මහා පුරුෂයා කියලා. මහා පුරුෂයා කියලා. එයාට මොකද්ද වෙන්නේ? සෝද සිබ්බනි මච්චගා. එයා තමයි මේ ලෝකේ මරණින් පස්සේ යලි උපතකට යන්නේ නැතුව තෘෂ්ණාව ඉක්ම ගියපු කෙනා කියලා කියන්නේ. අන්න ඕක තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට මේ නිර්වාණය සම්බන්ධ කතාවට අපි ක්‍රමානුකූලව එකතු වෙන තැනක අපට පුළුවන් අවබෝධය තහවුරු කරගෙන ජීවිත අවබෝධය තුලින් සදාතනික නැගී හිටීමකට, සදාතනික ශාන්තියකට, සදාතනික සුවපත් භාවයකට අපට ක්‍රමානුකූලව එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ඊටාම විශේෂ අවස්ථාවක්. දැන් අද මේ මාතෘකාවක් හැටියට දේශනාවට ලැබිලා තියෙන්නේ ආනාපාන සති සමත භාවනාවෙන් විදර්ශනාවට යොමු වී නිවන ලබා ගන්නා ආකාරය ආදුනිකයන් වෙනුවෙන් සරලව දේශනා කරන්න කියලායි මාතෘකාව තියෙන්නේ. ආනාපාන සති සමත භාවනාවෙන් විදර්ශනාවට යොමු වී නිවන ලබා ගන්නා ආකාරය ආදුනිකයන්ට අලුත් අයට කියන්න කියලායි කියන්නේ. ආනාපාන සතිය වඩන විදිය බුදුරජාණන් වහන්සේ ආනාපාන සංයුක්තේ අපිට පැහැදිලි කළා. සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය වඩලා නිවනට හිතපත් කර ගැනීම පිළිබඳව බුද්ධ දේශනාව විවරණයක් කරනවා. එතකොට ආනාපාන සති
භාවනාව කියන එක ඒක පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේලාට ඉතා විශේෂ අවධියක්. ඒකට හේතු තමයි සියලුම බුදුවරු ආනාපාන සමාධියෙන් තමයි බුද්ධත්වයට නැගී හිටින්නේ. එනිසා මේක මේ විශ්ව ධාතුව තුල ගිලා බැස පවතින පරමාර්ථ සත්‍යයක්. ඒකේ හරි ප්‍රබල අවධියක් ආනාපාන සමාධිය කියන එක. එතකොට ආනාපාන සතිය කියන එක බුද්ධ කාලේ ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබුණා. ඒකනේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වවරයෙක් විදියට උන්වහන්සේ අර වප්මඟුල් දවසේ ආනාපාන සතියෙන් සමාධියට සමවැදුණා කියලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ආනාපාන සතිය සම්බන්ධ අදහස් තිබිලා තියෙනවා. හැබැයි මේ ආනාපාන සතිය සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ නව ප්‍රවණතාවයකුත් තියෙනවා. තිබුණු දෙයට වඩා වැඩි දෙයක් තියෙනවා. ඒ වැඩි දේ තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාලා ආනාපාන සතිය සතිපට්ඨානේ වැඩෙන ආකාරයට වඩන විදිය. එතකොට තමයි යාගේ හිත විපස්සනාව පැත්තට නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ සතිපට්ඨානේ වැඩෙන ආකාරයට ආනාපාන සතිය දිනු කළොත් විතරයි එයාට මේ ආනාපාන සති නිවනටපත් වෙන්න පුළුවන්. ඔය ධ්‍යානයකට හිතපත් කරගන්න බැරි නෑ. එහෙම කරගන්න පුළුවන්. හැබැයි අපේ ඉලක්කය, අපේ අරමුණ, අපේ අදහස තමයි කොහොමින් හරි මේ ආනාපාන සතිය වැනි සමාධීන් දියුණු කරලා නිවනට හිතපත් කර ගැනීම. එතකොට මේ නිවනට හිතපත් කරගන්න විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය අපට පෙන්වලා දුන්නා. එතකොට මේ නිවනට උදව් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ අපට ආනාපාන සතිය පෙන්වලා දුන්න නිසා අපට පුළුවන් මේ ආනාපාන සතිය සතිපට්ඨානේ වැඩෙන ආකාරයට දියුණු කරන්න. එතකොට මේ සතිපට්ඨානේ වැඩෙන ආකාරයට දියුණු කරන්න කලින් දැන් මේ පින්නතුන් මතක් කරලා තියෙනවනේ මේ ආදුනිකයන් වෙනුවෙන් පැහැදිලි කරන්න කියලා. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක ධම්ම කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ එකම ධර්මයක් මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. ඒ තමයි මහණෙනි ආනාපාන සති සමාධිය. හේතුව මේ ආනාපාන සති සමාධිය දියුණු කරන්න ගොඩක් කටපාඩම් කරන්න ඕන දේවල්. එහෙම මොකුත් නැහැ. ඕලාරික නිමිත්තකුත් නැහැනේ. දැන් බුදු ගුණ වඩනවා නම් බුදු ගුණ හොඳට ඉගෙන ගන්න වෙනවා. දැන් භාවනාවක් කරනකොට ඒ භාවනාවත් ඉගෙන ගන්න වෙනවා තමයි. භාවනාව ගැන අදහසක් ගන්න වෙනවා තමයි. ඒක ගැන ඉගෙන හැදෑරීමක් තියෙන්න ඕන තමයි. හැබැයි ඒක ගැන හැදෑරීමක් තියෙන්න ඕන උනාට පින්වත්නි මේ අර ඕලාරික වශයෙන් කටපාඩම් කරගෙන මතක තියාගෙන එහෙම එකක් නැහෙනි. අරහං කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? ඇයි සම්මා සම්බුද්ධ වෙන්නේ? සම්මා සම්බුද්ධත්වයේ තුල බුදුරජාණන් වහන්සේට ආවේනික தત્ත්වය මොකක්ද? ඒවා සාමාන්‍ය පොදු රහතන් වහන්සේලාට නැති தત્ත්වය මොකක්ද? ඇයි සම්මා සම්බුද්ධ වෙන්නේ? මේ විදිහට ගොඩාක් හොයන්න වෙනවා බුද්ධානුස්සතිය වඩනවනේ. දැන් මෙතන ආනාපාන සතිය තුල ඕලාරික නිමිත්තක් නැහැ. ඕලාරික නිමිත්තක් නැති නිසා මේක දියුණු කරන එක බොහොම පහසුයි. ඒකට කලින් ආනාපාන සතිය දියුණු කරන්න කලින් ආදුනිකයන්ට මම මේ ඉතා කරුණාවෙන් කියන්නේ ආනාපාන සතිය සම්බන්ධ උපක්ලේශ තියෙනවා 18ක්. ඒවා හොඳට හොයලා තෝරලා බලන්නත් පුළුවන්. පටිසම්භිදා මග්ගේ ටික තියෙන්නේ. ඒතරේ පටිසම්භිදා මග්ගේ බලලා ඕලාරික උපක්ලේශ හොඳට තේරුම් ගන්න ඉස්සල්ලා. එතකොට ආනාපාන සතියේ උපක්ලේශ තියෙනවා. ඒ කියන්නේ උපක්ලේශ කියලා කියන්නේ ආනාපාන සති වඩන කෙනෙක්ගේ හිතේ ඇති වෙන ඒවා මිසක් වඩන්නේ නැති කෙනෙක්ගේ හිතේ ඇති වෙන ඒවා නෙමෙයි. මේවා උපක්ලේශ වැඩෙන්නේ ආනාපාන සති වඩන කෙනෙක්ගේ හිත තුලයි. එතකොට ආනාපාන සතිය වඩන කෙනෙක්ගේ හිත තුල පවතින මේ උපක්ලේශ
ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. මොකද ඒ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ඒක තේරුම් නොගත්තොත් ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. දැන් පටිසම්භිදා මග්ගේ ඔකට බොහොම ලස්සනට පැහැදිලි කරනවා. ඒ කාරණා 18 විස්තර කරද්දී දැන් සමහර අය ඉන්නවා මේ ආනාපාන සතිය කරද්දී ආස්වාසය තුල මුලැමැද අග සිහිය පවත්වනවා. මුලැමැද ඒ කියන්නේ ආනාපාන සතිය තුල ආස්වාසය තුල මුලැමැද අග සිහිය පවත්වනවා. ඒ හුස්ම රැල්ලේ ඔන්න මුල ඔන්න මැද ඔන්න අග කියලා සිහිය පවත්වනවා. එතකොට පින්වත්නි ආනාපාන සති සමාධිය උපදින. එතන හිත විසිරෙන එක තමයි වෙන්නේ. ඒ වගේම දෙවෙනි එක තමයි ඒගොල්ලෝ ප්‍රාශ්වාසය තුලත් ඒ විදිහටම සිහිය පිහිටනවා. මුලැමැද අග. එතකොටත් ඒ ආනාපාන සති සමාධිය හිතේ යම් එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අර ආනාපාන සති සමාධිය උපදවා ගන්න නම් එයාට ලැබෙන්නේ නැහැ. ඔන්න ඒ ටික හොඳට ඉගෙන ගන්න ඉස්සල්ලා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ තමයි ඒ පුද්ගලයා තුල අස්සාස පටිකංකතා නිකාන්ති තණ්හා චර්යා සමාධිස්ස පරිබන්තු කියලා එකක් තියෙනවා. ආස්වාසයේ දිගේ හුස්ම ගෙනියන. මේ ආස්වාසයේ දිගේ සිහිය ගෙනියනවා. දිගේම බලාගෙන යනවා. දැන් උකට සමහර භාවනා ක්‍රමවලත් කියනවා නාභිය දක්වා බලන්න කියලා. ඊට පස්සේ ආයේ ප්‍රාශ්වාසයේ දිගේම එනවා. අනිතනත් උපක්ලේශ දෙකක් තියෙනවා. එහෙම යන්නේ නැහැ. ආශ්වාසයේ දිගේම සිහිය පවත්වගෙන යන්නෙත් නැහැ. ප්‍රාශ්වාසයේ දිගේම සිහිය පවත්වගෙන ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ ආශ්වාසයේ දිගේ යනවා සමහර අය. එහෙම බලාගෙන යනවා. එහෙම යන්නේ. එතකොටත් හිත විසිරෙනවා. ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. ඒතර ඒ දෙපැත්තටම බලන ආශ්වාසයටයි ප්‍රාශ්වාසයටයි ආශ්වාසයේ දිගේ යනවා ප්‍රාශ්වාසයේ දිගේ එනවා සිහිය. එහෙම බලාගෙන ඉන්නවා. බලනවා එහෙම බලන්නේ නැහැ. ඔය අතර සමහර අය ඉන්නවා හිතලා හුස්ම ගන්නවා. හිතලා ලොකු හුස්මක් ගන්නවා. එහෙම බලන්නෙත් නැහැ. හිතලා ප්‍රාශ්වාස කරනවා. එහෙම ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ. එතකොට හිතලා ආශ්වාස කරන්නෙත් නැහැ. හිතලා ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ. සමහර අය ඉන්නවා අර දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියනකොට දිග ආශ්වාසයක් ගන්නකොට දිගට ආශ්වාස කරන බව දැනගන්න කියනෝනේ පජානාති. නමුත් දැන් සමහර අය ඉන්නවා එයාට උවමනාව තියෙනවා දිගට ආශ්වාස කර. එයා දිගට හිතලම Tamanගේ හිතින් කැමැත්තෙන් දිගට ආශ්වාස කරනවා දිගට ප්‍රාශ්වාස කරනවා. එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. මේවා ගැන බොහොම කාලයකට කලින් අපි දේශනා කරලා තියෙනවා. නමුත් අද ආධුනිකයන් වෙනුවෙන් සරලව කියලා දෙන්න කියලා මේ දේශනාවේ මාතෘකාව ඉල්ලලා තියෙනවනේ. එතකොට ආශ්වාසයේ දිගේ යන්නෙත් නැහැ ප්‍රාශ්වාසයේ දිගේ එන්නෙත් නැහැ. ඒත් එක්කම ඊටාම වැදගත් දෙයක් තමයි දිගට ආශ්වාස කරන්නෙත් නැහැ දිගට ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ. හිතලා උවමනාවෙන් ඒක කරන්නේ නැහැ. නිමිත්තං ආවජ්ජිතෝ අස්වාසේ චිත්තං විකම්පති. ඊළඟ කාරණේ තමයි සති නිමිත්ත නාසිකාග්‍රය තොල කෙලවර තියාගන්නවා. නැත්තම් හිත විසිරෙන්න පටන් ගන්නවා. නිමිත්ත සති නිමිත්ත කොහෙද තියාගන්නේ? නාසිකාග්‍රේ කෙලවර. තොල කෙලවර තමයි ආශ්වාස ප්‍රාශ්වාසයේ වැඩිලා. ඒක හරියට අපි ඔය ආනාපාන සතිය ගැන කියද්දී මේ කියනවා දොරටු පාලකෙක් එයා දොර දිහා බලාගෙන ඉන්නේ නැහනේ. දැන් මෙහෙම කියනකොට කෙනෙක් නහය දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. නහය දිහා බලාගෙන ඉන්නේ හරියට දොරටු පාලකෙක් දොරෙන් ඇතුළට එළියට යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා වගේ ආශ්වාස ප්‍රාශ්වාසයේ කරන පුද්ගලයා විසින් ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල දිහා බලනවා මිසක් නහය දිහාවත් තොල්ලග දිහාවත් බලාගෙන ඉන්නේ නැහැ. ආධුනිකයෙක් නම් අපි කියලා තියෙනවා ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල අල්ල ගන්න විදියත්
කොහොමද මෙහෙම කට වහලා ඇඟිල්ල තියාගෙන හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ඇඟිල්ල අයින් එතකොට ඇඟිල්ලේ යම් තැනක ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල වදින බව පේනවා. එතකොටම ඇඟිල්ල අයින් කරාට පස්සේ අයින් කරපු වෙලාවට පින්වත්නි ඒ අයින් කිරීම නිසා එතකොට එයාට ඒ ඇඟිල්ල ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල වදින තැන හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා දැන් ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි කියලා ගණන් කර කරම ඉන්නවා. නමුත් නිමිත්ත නැහැ. සති නිමිත්ත නැහැ. එතකොටත් ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. ගණන් කරන්න එපයිද? නෑ ගණන් කරාටත් කමක් නැහැ. හිත එකඟ වෙනකන් ගණන් කරාම ප්‍රමාණවත්. ඊට පස්සේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණාම ආයෙ ගණන් කරන්න ඕනේ නැහැ. ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි. මුලින්ම ආධුනික කෙනෙක් ආනාපාන සතිය වාඩි වුණාන් පස්සේ එයාට පුළුවන් හිත එකඟ කරගන්න ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි. ආශ්වාස දෙකයි ප්‍රාශ්වාස දෙකයි මේ විදිහට බලන්න පුළුවන්. ඒතකොට හිත එකඟ වෙනවා. හැබැයි 10ට වඩා උඩට ගෙනියන්නත් එපා. 5ට වඩා පහළට ගෙන්නන්නත් එපා. ඒ කියන්නේ 5න් 15 ගානකට ආශ්වාස එකයි ප්‍රාශ්වාස එකයි කියලා යන්නෙත් නෑ. 10ට වඩා අඩුවෙන් 5ට වඩා උඩින් යනවා. හොඳ ගානක් තමයි 8. 8 කියන්නේ නිශ්චිත හැඩයක් ඇතුව කියපු ගානක් නෙමෙයි. නමුත් අපේ භාගතුනාසික ප්‍රතිපදාවතාරිය ශ්‍රාණි මාර්ගය නිසා 8 කියන එක හොඳ සංඛ්‍යාතයක්. ඒ වගේම තමයි පින්වත්නි තවත් සමහර අය ඉන්නවා මේ ආනාපාන සති සමාධිය උපදින්න නැති වෙන්න හේතුවක් තමයි සමහර අය ආස්වාසයට අවධානය යොමු කරනවා ප්‍රාස්වාසයට එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඕකෙම අනිත් පැත්තට සමහර අය ඉන්නවා ප්‍රාශ්වාසයට අවධානය යොමු කරනවා ආශ්වාසයට Tamanගේ අවධානය යොමු කරන්නේ නැහැ. ආශ්වාසයට අවධානය යොමු කරනවා සමහර අය ප්‍රාශ්වාසයට වැඩි අවධානයක් නැහැ. සමහර අය ප්‍රාශ්වාසයට අවධානය යොමු කරනවා ආශ්වාසයට අවධානයක් නැහැ. ඒ කියන්නේ අවධානය නැතුව ආශ්වාස කරන්නෙත් නැහැ. අවධානය නැතුව ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ. මොකද එතකොට ආනාපාන සති සමාධිය උපදින්නෙත් නැහැ. ඒ වගේම තවත් උපක්ලේශයක් තමයි මේ කලින් ආශ්වාස ප්‍රාශ්වාස ආශ්වාස රැල්ලත් එක්ක ගලපලා බලනවා. කලින් දිගට ආශ්වාස කළා දැන් කෙටි ආශ්වාසය. කලින් දිගට ප්‍රාශ්වාස කළා දැන් කෙටි ප්‍රාශ්වාසය. කලින් කෙටියෙන් ආශ්වාස කළේ දැන් දිග ආශ්වාස රැල්ල. කියලා අර කලින් එකත් එක්ක හැම වෙලාවකම සංසන්දනාත්මකව බලනවා. එහෙම බලන්නෙත් නැහැ. එහෙම ඇයි ඒවා පොඩි සියුම් කාරණා වුණාට එතකොට ආනාපාන සති උපක්ලේශ විදියටයි බුද්ධ දේශනාව ඒවා හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි අනාගතයේ දැන් ආනාපාන සතිය දියුණු කරගෙන යනකොට ආලෝකය පහළ වේවි මට. එහෙමත් නැත්නම් ආනාපාන සතිය මට දියුණු කරගෙන යනකොට විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රත මේවා වෙන වෙනම උපදී මට කියලා අනාගතයේ ලොකු බලාපොරොත්තු තියාගෙන මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස කරන්නෙත් නැහැ. මේ වෙලාවේ සති නිමිත්ත ආස්වාස ප්‍රාස්වාස රැල්ල සමග පවත්වගෙන යනවා. ඊළඟ කාරණේ තමයි ලේනං චිත්තං කෝසජ්ජං පතිතං සමාධිස්ස පරිබන්තු. ලේන චිත්තං කෝසජ්ජං පතිතං. ලේන සිත කියන්නේ කුසීත සිත. කුසීත සිතකින් ආස්වාස කරන්නෙත් නැහැ. කුසීත වෙච්ච වෙලාව ගොඩාක් නිදිමත වෙලාව ආනාපාන සති වැඩුවට වැඩක් නැහැ. හැකිලිච්ච සිතක් තියෙන වෙලාවට කුසීත සිතක් තියෙන වෙලාවක බොහෝම කම්මැලි වෙලාවක ආනාපාන සතිය වඩලා වැඩක් නැහැ. ඒ වෙලාවට භාවනා කරන්න ඕන කියලා හිතෙනවා නම් හොඳම දේ තමයි භාවනා කරන්න ඕන කියලා හිතෙනවා නම් ඔය සක්මන් භාවනාව වගේ එකක් යෝජනා කරලා කරගන්න එක. ඒ වගේම තමයි දැඩිසිතක් තියෙන වෙලාවක නෑ කොහොම හරි මේක කරන්න ඕන කියලා දැඩිසිතකින් මේක කළත් ඒ ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. ආශ්‍රව බරපතල විදියට ගලලා තියෙන වෙලාවකත් ආනාපාන සති සමාධිය දියුණු කරන්නේ නැහැ. ආශ්‍රව බරපතල විදියට Tamanගේ හිතට ගලලා තියෙන වෙලාවක ඒ ආශ්‍රව මැඩීම පිණිස ඒකට වෙන විකල්ප භාවනාවක් කරන්න ඕනේ. දැන් අපි තුමුකෝ බරපතල විදියට මේ වෙලාවේ පටිගයක් ඇති වෙලා කියලා ද්වේෂයක් ඒකට වඩා ඒතර මෛත්‍රී වගේ භාවනාවක් කාලයක් කරලා ඉන්න ඕනේ. එතකොට ද්වේෂ සිත යම් තාක් දුරට යම් කලමනාකරණයක් ඇති වෙනවා. බලවත් ලෙස රාගසිතක් තියෙනවා නම් අසුබේ වගේ සුබ සංඥාව දුරු වෙන්න වෙන කර්මස්ථානයක් කරන්න ඕනේ. ඒ වගේ වෙලාවක ආනාපාන සතිය දියුණු කළාට ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. එතකොට සිත ගැටෙන ස්වභාවයක්
ඒ වගේම දුම්නසකටපත් වෙච්ච ස්වභාවයක් එන්නේ ඒ වෙලාවටත් ආනාපාන සතිය උපදින්නේ නැහැ. මොකද ඒකේ ආනාපාන සමාධිය උපදින්නේ නැහැ. අපි දැන් ආනාපාන සමාධිය උපදව ගත්තොත් තමයි අපිට පුළුවන් මේක සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට ඒ තැනදී විදර්ශනා කරන්න. එතකොට ඔන්න ඔය විදිහට මේ මූලික වශයෙන් එයා උපක්ලේශ 18ක් ආනාපාන සති සමාධිය ඇසුරු කරගෙන පවතිනවා. ඒ උපක්ලේශ 18 ඊටාම හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ටික ඉස්සෙල්ලම කාලයක් ආනාපාන සති දියුණු කරන අයට පවා මේවා ගැන අවබෝධයක් නැතිකම නිසාම ආනාපාන සමාධිය උපදින්නේ නැති බව බුද්ධ දේශනාව අවධාරණය කරනවා. මේ උපක්ලේශ ගැන වඩා හොඳින් හොයලා බලන්න පුළුවන් පටිසම්භිදා මග්ගේ බැලුවොත්. ඒකේ මේවා ගැන විස්තරයක් තියෙනවා. ඒ වගේම පෙර සූදානම ගැනත් බුද්ධ දේශනාව අපට පැහැදිලි කරනවා. කොහොමද? කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි. ඇයි සියලු බුදුවරුත් නැගී හිටින්නේ මේ සමාධියෙන්. ඒ නිසා මේක නිකම් එකක් කියලා කතා කරන්න බෑ. ඉද භික්කවේ භික්ඛූ අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔන්න ඔතනට ඔය ආනාපාන සතියට සූදානම ගැනයි මේ කියන්නේ. අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා. ඒ කියන්නේ භාවනාවට සුදුසු පාරිසරික සාධක තියෙන්න ඕන. ඊළඟට කියනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය. දැන් වෙන භාවනාවලට නිශ්චිත හැඩයක් සමහර තැන්වල නැති වුණාට මේකට නිශ්චිත ආකෘතියක් තියෙනවා. මොකද උජුංකායම් පනිදාය. කය ඍජුව තියෙන්නත් ඕන. නිසින්දති පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන වාඩි වෙන්නත් ඕන. මේ නිදාගෙනම කරන්න බෑ. ඒක නිදාගෙන ආනාපාන සතිය වඩන්න බැරිද? පුළුවන්. ඒක කාලයක් පුහුණු කරපු ප්‍රකට කරපු කෙනෙකුට නිදාගෙන උනත් ආනාපාන සති භාවනාව කරන්න බැරි කමක් නැහැ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් අපිට නම් ඔය දැන් ලෙඩ ඇඳකට වෙලා ඉන්න. ඒ වගේ කෙනෙකුට යම් කනස්සල්ලක් ඇති වෙලා ඉන්න පුළුවන්. අනේ අපි කොහොමද පළඟක් බැඳගෙන වාඩි වෙන්නේ? ඉතින් එහෙම යා කලබල වෙන්න ඕනේ. ඔය මේ ආනාපාන සතිය වැඩෙන්නේ නැති අයට තමයි ඔය ධාතු මනසිකාරය වගේ භාවනා තියෙන්නේ. එතකොට ඒවා කරන්න පුළුවන් ඒ අයට. මේකම කරන්න ඕන කියලා එකක් නැහැ. නමුත් මේක ඉතින් හොඳ අවස්ථාවක්. ඕලාරික නිමිත්තක් නැති නිසාම හුඟක් දේවල් කටපාඩම් කරලා මතක තියාගෙන කරන්න ඕනත් නැහැ. උජුං කායම් පනිදාය. උජුං කායම් පනිදාය කියලා කියන්නේ දැන් කයත් ඍජුව තියෙන්න ඕන. පළඟක් බැඳගෙන වාඩි වෙන්න පහසු විදිහක අර භාවනා කරන යෝගාවචරයේකට ආйти විවිධ ආසන තියෙනවනේ වජ්‍රාසනයෙන් හරි පద్මාසනය. පద్මාසනය කියන්නේ යටිපතුල් උඩට හිටින. යටිපතුල් දෙකම උඩට හිටින විදිහට වාඩි වෙනවා. ඒක ටිකක් අමාරුයි. එක්ක සුඛාසනයෙන් වාඩි වෙන්න පුළුවන්. එක්ක අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න පුළුවන්. කැමති විදිහකට වාඩි වෙන එක හොඳයි. කය ඍජුව තියාගන්න එකයි වැදගත්. උජුං කායම් පනිදාය. ඊළඟට කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අර උපක්ලේශවලදී අපි කතා කරපු සති නිමිත්ත පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට ඒ වෙලාවට නාසිකාග්‍රය තොල් කෙලවර අග තමන් සති නිමිත්ත පිහිටව ගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔන්න ඔය ටික තමයි සූදානම. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස කරන සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් යුතුව ආස්වාස කරනවා. සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. සිහියෙන් යුතුව ආස්වාස කරනවා. සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. එතකොට දැන් මේකේ ඊටාම වැදගත් දෙයක් මේ මාතෘකාවේ තියෙනවා. ඒ තමයි විදර්ශනාවට යොමු වී නිවන ලබා ගන්න ආකාර. අන්න ඒකයි දැන් මෙතන වැදගත්. ආනාපාන සතිය කියන එක 아무තු දෙයක් නෙමෙයි. ಭಾರತೀಯ ගැන්වීම වල තිබුණ හැබැයි ඒක ASCII නිවන තිබුණේ නෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාලා හුස්ම රැල්ල දෙස බලාගෙන නිවනට හිතපත් කර ගැනීම පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකාග්‍රය අග තොල් කෙලවර උඩ කොටසේ හරියට අර දොරටු පාලකෙක්ගේ කතාව මෙතන මතක තියා ගන්න. එතකොට ඒක මතක් කරගත්තාම තමන්ට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ ඔන්න එයා ආනාපාන සතිය වඩනකොට මේ පිළිබඳව ඇති කරගන්න ඕන නුවණ ගැන කියනවා. මොකද්ද? පරිමුඛං සතින් උපට්ඨපේ. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕන. වීරියක් නැති කෙනෙකුට මේක කරන්න බෑ. ආතාපි සම්පජානෝ සිහිනුවණ තියෙන්න ඕන. නැත්නම් අර උපක්ලේශ වලට අහු වෙන්න පුළුවන්.
ආතාපි සම්පජානු සතිමා සතියක් තියෙන්න ඕනේ. ඇයි සතිපට්ඨානේ වැඩෙන විදියටයි දැන් මේක කරන්න ඕනේ. එතකොට තමයි අර නිවන හම්බ වෙන්නේ. විදර්ශනාව පැත්තට Tamanගේ හිත නමාගෙන ඒකට බරව Tamanට කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමන. අවිද්‍යාවක් දොම්නසක් ඇති නොවන විදියට මේක දියුණු කරන්න ඕනේ. ඒකනේ කිව්ව අර ලේන සිතට යන්නත් එපා. ඊට පස්සේ දැඩි සිතට යන්නත් එපා. සිත ගැටෙන අවස්ථාවලට යන්නත් එපා. සිත ඇලෙන අවස්ථාවලට යන්නත් එපා. ගැටිච්ච දොම්නසකටපත් වෙච්ච අවස්ථාවලදී ආනාපාන සති සමාධිය උපදින්නේ නැතිය කියලා අර උපක්ලේශ ගැන කියද්දි කිව්වේ අන්න ඕකයි. තාතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන ස්වභාවයට තමන් තුල යම් කිසි හැසිරීමක් තමන්ට තියෙන්න ඕන. එතකොට ඒ විදිහට තිබ්බට පස්සේ මෙතන සංවර භාව ගැන කියනවනේ. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සීල සංවරය තියා ගන්නවා. දැන් ආනාපාන සති වඩනවනේ ඕන ඔය ටික තියා ගන්න. සීල සංවරය තියාගන්න ඉස්සලම සීල් සමාදන් වෙන්න. සති සංවරය තියාගන්න ඉන්ද්‍රියන් පිළිබඳ බොහොම සිහිය පවත්වගෙන ඒ කාමයන්ට බරව චින්තනයේ පවත්වන්න එපා. ඥාන සංවරය තියාගන්න ඥාණයෙන් ඒ මොහොතේ සංවරභාවය හදාගන්න. සති සංවරය තියාගන්න. කන්ති සංවරය ඉවසීම තියාගන්න. විරිය සංවරය තියාගන්න. මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඇති වෙන්න පුළුවන්. ඒවා ඇති වෙනකොට ඒවා එතන මෙතනම අයින් කරලා දමමින් විරිය සංවරය තියාගෙන ඒ ශ්‍රාවකයා විසින් හිත පුහුණු කරන්න ඕන. එතකොට තමයි පින්වත්නි ආනාපාන සති සමාධිය උපදින්නේ. දැන් විදර්ශනාවට බරව මේක දියුණු කරනවා නම් දැන් ලෝකේ හුස්ම දිහා බලාගෙන ඉන්න එක ඔය ගොඩක් ආගම්වල ගොඩක් ඔය ಭಾರತೀಯ ජෛන ඉගැන්වීම් වල පවා මේ ආభాෂයක් මතුවලා තියෙනවා. නමුත් දැන් ලෝකේ බලන්න සතිමත් භාව ගැන ලෝක ඇමරිකාව වගේ රටවල් වල උනන්දුයි. නමුත් එතන සතිපට්ඨානෙ වැඩෙන විදිහට කරන්නේ නැති නිසා විදර්ශනා පරයය අවධාරණය වෙන්නේ නැහැ. සිය පවත්වන්න කියනවා, ගණන් කරන්න කියනවා. ඉතින් ඊට එකඟ වෙනවා කියනවා. ඒක ඉගෙන ගන්න එකට හොඳයි කියනවා. ලෙඩ රෝග අඩු ජීවිතයකට හොඳයි කියන දේ ඒවා ඔක්කොටම හොඳ ඇති. නමුත් අපේ ඉලක්කේ ඔක්කොම හොඳ කරගන්නවා එක අභිබවා ගිහින් විදර්ශනාවට යොමු වෙලා නිවන ලබා ගැනීම පිණිස මේකක දියුණු කරන එක. එහෙමනම් අපිට එකක් තේරෙනවා නිවන ලබා ගැනීම පිණිස ආනාපාන සතිය දියුණු කරද්දී සතිපට්ඨානයේ වැඩෙන ආකාරයට තමයි ආනාපාන සතිය දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න මේ විදියට ආනාපාන සතියට ලෑස්ති වෙච්ච ශ්‍රාවකයා ඔන්න කායානුපස්සනාව වැඩෙන ආකාරයෙන් තමයි මුලින්ම ආනාපාන සතිය කළ යුත්තේ. කොහොමද? සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රාස්වාස කරනවා. ඔන්න සිහියෙන් තමයි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. ඔන්න කායානුපස්සනාවේ කොටස. දැන් ඔන්න අපි මේ විදිහට තමයි කරන්න ඕනේ. ඒතකොට විදර්ශනාවත් වැඩෙනවා. අමුතුවෙන් විදර්ශනාව වඩනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ පරියායට කරගෙන ගියොත්, මේ පිළිවෙලට කරගෙන ගියොත් එයාට සතිපට්ඨානෙ වැඩෙනවා. සතිපට්ඨානෙ වැඩුණොත් ඒ බඳු ආකාරයකට ආනාපාන සතිය දිනු කළොත් ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහානිසංසා ඛතමෝ ඒක ධම්මා ආනාපාන සති. මහණෙනි එකම ධර්මයක් ඔබට මහත්ඵල මහානිසංස කරලා දෙනවා. බහුලීකృత කළොත් ඒ කුමක්ද? ඛතමෝ ඒක ධම්ම. මොකක්ද ඒකම ධර්මයේ? තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය. එතකොට ඒක ඊටාම වැදගත් දෙයක්. අරහත්ත්වයේ දක්වාම සමත විපස්සනා වශයෙන් වඩාගෙන හිත දියුණු කරගෙන අවබෝධය කරා යන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මෙතන අපි උත්සාහ කරන්නේ ආනාපාන සතිය තුල සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට ක්‍රමානුකූලව හිත සකස් කර ගැනීමටයි. දැන් ඔන්න පළවෙනියෙන් තියෙනවා කායානුපස්සනාවට අයිති ආනාපාන සතිය ප්‍රභේදය. දීගං මා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිගට ආස්වාස කරනකොට දිගට ආස්වාස කරන බව දැනගන්නවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසය කියන එක අයිති වෙන්නේ කයට. ඒක නිසා අවබෝධයට පත්වෙච්ච කෙනෙක්ගේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ නිරුද්ධ වෙන සංකාර ගැන කියද්දී කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක් කතා කරනවා. එතන කාය සංකාර කියලා කතා කරන්නේ ආස්වාස ප්‍රාස්වාසයට.
වචී සංකාර කියලා කතා කරන්නේ විතක්ක ਵਿਚාර වලට, චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා වලට. ඒතර මෙතන කාය සංකාර කියලා අපි මෙතන කතා කරන්නේ ආස්වාස ප්‍රාස්වාසයට නිසා ආස්වාස ප්‍රාස්වාසයේ ඍජුව සම්බන්ධ කයට. ඒ නිසා මෙතන ඊටාම සිහිනුවණින් බලාගෙන ඉන්නකොට මේ කය පිළිබඳව යම් අනුපස්සනාවක් සිද්ධ වෙනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව ආස්වාස කරනකොට දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටියෙන් ආස්වාස කරනකොට කෙටියෙන් ආස්වාස කරන බව දැනගන්නවා. කෙටියෙන් ප්‍රාස්වාස කරනකොට කෙටියෙන් ප්‍රාස්වාස කරන බව දැනගන්නවා. එතකොට මේ ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගන්නවා කියන්නේ උවමනාවෙන් කෙටියෙන් ආස්වාස කරනවා නෙමෙයි. උවමනාවෙන්ම දිගට ආස්වාස කරනවා නෙමෙයි. උවමනාවෙන් ඒක කරන්නේ. නමුත් ඔබට මේක කරගෙන යනකොට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එක සමාන නැති බව ඔබට තේරෙන්න පටන් ගන්නවා. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එක සමාන නෑ. සමහර ආස්වාස ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙටිද දිගද කියලා අපිට සංවේදීකමක් නෑ. මොකද අපිට ආස්වාස ප්‍රාස්වාස රැල්ල මත අපේ සිහිය පවතින්නේ නෑනේ. නමුත් අපි මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැද්ද? කරනවා. නමුත් අපිට සිහිය පවතින්නේ නෑ. ආස්වාස ප්‍රාස්වාස කෙරෙනවා. නමුත් අපිට ඒ කියන්නේ සිහිය පවතින්නේ නෑ. ඒ නිසා අපිට ආස්වාස ප්‍රාස්වාස රැල්ලේ පිළිබඳ සංවේදී භාවයක්, ඒ වගේ දිග කෙටි භාවයේ පිළිබඳ අවදිකමක් අපිට ඇත්තේ නෑ. දැන් මෙතනදී අපි කරන්නේ උවමනාවෙන් දිගට ආස්වාස ප්‍රාස්වාස කිරීම නෙමෙයි. ආස්වාස ප්‍රාස්වාස කිරීම තුල පින්වත්නි සිහිය පවත්වන එක විතරයි. නැත්නම් සමහර අය උවමනාවෙන් දිගට ආස්වාස කරනවා. එතකොට ඇයි අපි කියවනේ ආනාපාන සති උපක්ලේශවල දිගට උවමනාවෙන් සමහර අය දිගට ආස්වාස කරනවා කියලා. එතකොට හිත විසිරෙනවා කියලානේ අපි මතක් කළේ. උවමනාවෙන් ඒක කරන්නේ නැහැ. එතකොට ඒ විදිහට කරනකොට රස්සංවා දැන් අර රස්සංවා අස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති. ওই විදිහට බලනවා. ඊළඟට බලනවා සබ්බකාය පටිසංවේදී. ওই පියවර කීපෙම බලන්න. එතකොට ওই විදිහට බලනකොට ඇත්තටම කායානුපස්සනාවයි වැඩෙන්නේ එතන. කායානුපස්සනාවයි වැඩෙන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය මොකද මෙතන සබ්බකාය කියන්නේ? සබ්බකාය කියන්නේ මෙතන ඇඟට නෙමෙයි, ශරීරයට නෙමෙයි. සබ්බකාය කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කය. දැන් මෙතන ආස්වාස ප්‍රාස්වාසයටත් ආස්වාස ප්‍රාස්වාස කය කිව්වේ ඇයි? ඒකෙත් කයට ආවේනික තත්ත්වයේ තමයි තියෙන්නේ. සතර මහා ධාතුවක් තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාසය තුල තියෙන සතර මහා ධාතුවක්. එතකොට සතර මහා ධාතුවකින් හැදිච්ච නිසා ආස්වාස ප්‍රාස්වාසයට මෙතන කියනවා ආස්වාස ප්‍රාස්වාස කය. මෙතන ඒ නිසා කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රාස්වාස කයම දකිමින්, භාගයක් නෙමෙයි දකින්නේ. ආස්වාස ප්‍රාස්වාස රැල්ලම දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒ කෙරෙහි සති නිමිත්ත පවත්වන රැල්ලම දකිනවා. නිකන් ආස්වාස කරන තැන විතරක් බලන්නේ. ප්‍රාස්වාසී කෙරෙන විලා විතරක් බලන්නේ. සම්පූර්ණ ආස්වාස රැල්ලම දිහා බලනවා. මොකද දැන් ඒක එයා තුල ආස්වාස ප්‍රාස්වාසයේ තුල විශාල අවදිකමක් තියෙනවා. මොකද මෙයා ආස්වාස ප්‍රාස්වාසයේ දිග බවක් දන්නවා, කෙටි බවක් දන්නවා. එච්චර සියුම්ම තේරෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාසයේ පටන් ගන්න තැන ඉඳලා ආස්වාස ප්‍රාස්වාසයේ නිමාවන අවස්ථාව දක්වාම, ඒ කියන්නේ ආස්වාසයේ නිමාවන අවස්ථාව දක්වාම මේ ආස්වාස කයම දකිනවා. සම්පූර්ණ. මේකයි මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ සබ්බකාය පටිසංවේදී. සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාස කය. මෙතන කය කිව්වේ සතර මහා ධාතුවකින් තමයි ආස්වාස රැල්ල ප්‍රාස්වාස රැල්ල සකස් වෙලා තියෙන්නේ. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පින්වත්නි, මෙතනදී ආස්වාස ප්‍රාස්වාස කය නොදැනී යනවා. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ නොදැනී යනවා. මෙතන මේ ඇතරම කායානුපස්සනාව තුලදීම ආස්වාස ප්‍රාස්වාසයටම හිත පිහිටවාගෙන ඉන්නකොට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි. මෙතන නොදැනී යන්න පුළුවන්. නොදැනී යන්න කියන්නේ මෙතන නොදැනී යනවා කියලා කියන්නේ පින්වත්නි
එච්චරට දැන් කයත් සංසිඳිලා මනසත් සංසිඳිලා කාය සංකාරා පස්සම්බයං කාය සංකාරං අස්ස සිසා. එතකොට ඊටාම සියුම්ම ඒ ආස්වාස ප්‍රාස්වාසක ඊටාම සියුම්ම දැනෙන්නේ. ඒක පවා අල්ල ගන්න අපිට තියුණු කුසලතාවයක් තියෙන්න ඕනේ. එතකොට නැත්තම් මුලාවටපත් වෙන්නත් පුළුවන්. දැන් මෙතන කායික වෙහෙසත් අඩුයි මානසික වෙහෙසත් අඩු නිසා ආස්වාස ප්‍රාස්වාස රැල්ල නිවිලා හොඳටම. දැන් වේගින් කය විඩාවටපත් වෙනකොට තමයි ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඕලාරික වෙන්නේ. වේගින් වැඩ කරනකොට හෘද ස්පන්දනයේ වේගින් වැඩ කරනකොට ඒ විදිහට කායික උද්වේගයක් ඇති වෙනකොට අපිට වේගින් ආස්වාස ප්‍රාස්වාස කරන්න වෙනවා. ඒකයි වේගයෙන් දුවපු මිනිහෙක් හයියෙන් උස්ම ගන්න. නමුත් එයා වාඩි වෙලා ටික වෙලාවක් යනකොට වතුර ටිකක් හැම බොනකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳෙනවා. ඒ සංසිඳීමේ බොහොම ඉහළ අවධියකට දැන් හිතපත් වෙලයි තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් කයත් හොඳටම කායික වෙහසත් අඩුයි. ඒ නිසා එතනදී මුලාවටපත් වෙන්න පුළුවන්. මෙතන ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි කියලා. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙ වගේ එකක් කියලා හිතන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි. සියුම් ආස්වාස ප්‍රාස්වාස. මොකද ආස්වාස ප්‍රාස්වාස මම කරන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. අපිට සමහර අය කියනවා හාමුදුරනේ දැන් මට එක තැනක තියෙනවා මම මේ හුස්ම ගන්නෙ නැහැ වගේ කියලා. එහෙම හුස්ම ගන්නෙ නැත්නම් මැරෙන්න එපාය. හුස්ම ගන්නෙ නැති අවස්ථා තියෙනවා. මව් කුසේදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. දියේ ගිලුණාම ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. මැරුණාම ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. සිහි විසඤ්ඤ වුණාම ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. හතරවෙනි ධ්‍යානෙදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. මේ එකම අවස්ථාවක්වත් නෙමෙයි දැන්. අර ආස්වාස ප්‍රාස්වාස රැල්ල හොඳටම සංසිඳිලා නිසා ඒක නොදැනී යන මට්ටමක් තියෙන. ඔන්න ඔතනට යනකම් වඩනකොට ඕක කායානුපස්සනාවයි වැඩෙන්නේ. ඊට පස්සේ වේදනානුපස්සන ඔය විදිහට වඩන්න ඕන. ඔය මේ පිළිවෙලට වඩනකොට කෙලින්ම සති විදර්ශනාවට වැඩෙනවා. ඊළඟට දෙවෙනි කොටස කියන වේදනානුපස්සනාව. ඒකයි වේදනානුපස්සනාව වැඩෙන විදිහට තමයි ඊළඟ පියවර ටික තියෙන්නේ. කොහොමද? පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් දැන් සංසිඳීම නිසාම සංසිඳීමෙන් උපදිනවා හිතේ ප්‍රීතිය. ඇවිස්සීමෙන් උපදින ප්‍රීතියක් නෙමෙයි සැහැල්ලු බවක් ඇති වෙනවා. ප්‍රීතියක් දැනෙනවා. ඒකයි කිව්වේ මෙතන පීති පටිසං ප්‍රීතිය කියන්නේ සම්පූර්ණ වේදනාවට පැත්තටයි මේක බර. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට පින්වත්නි එයාට මේ සැපේකුත් දැනෙන්න පටන් ගන්නවා. සැපයත් ප්‍රකට වෙනවා. ඊළඟට චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. දැන් චිත්ත සංකාර කිව්වේ මොකද්ද? චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා වලට. ඒ සංඥා වේදනා නම් වූ චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. එතකොට දැන් මෙතන පින්වත්නි යාට Tamanගේ වේදනාව ක්‍රියාත්මක වෙන විදිය පවා තේරෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර සංඥා වේදනා නම් වූ චිත්ත සංකාර ප්‍රකට කරමින්. මොකද මෙයාගේ හිතේ බොහොම සංසිඳීමක් ප්‍රීතියක් සුඛයක් පවා මෙතන දැනෙනවා. ඒ தત્ත්වය ප්‍රකට කරමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා විසින් සංඥා වේදනා නම් වූ චිත්ත සංකාර සංසිඳුවමින් සහ ඒකටවත් ඇලෙන්නේ නැහැ. දැන් ප්‍රීතිය සුඛය පස්ස මේවා ඇති වෙනකොට ඒකටවත් ඇලෙන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාස කරන ඔතනත් මුලා වෙනවා. ඒකට ඇලෙන ගතියක් ඇති වෙනවා. දැන් හිතට සංස්කාර නොගැලීම නිසා හිතේ පවතින යම් ප්‍රීතිජනක අවස්ථාවක් ඒ ප්‍රීතියටවත් ඒ ශ්‍රාවකයා තුළ ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඔය විදියට බලනකොට ඔතන වැඩෙන්නේ වේදනානුපස්සනාව. දැන් සතිපට්ඨානෙ වැඩෙන විදියට වැඩුවොත් එතන විපස්සනාවට අදාළ පර්යාය ගොඩ නැගෙනවා. ඊළඟ කොටස් ටිකෙන් කියන්නේ චිත්තානුපස්සනාව සම්බන්ධවයි. දැන් හිත හැසිරෙන ස්වභාවය ආස්වාස ප්‍රාස්වාසය තුල දකිමින් තමයි ආස්වාස ප්‍රාස්වාස හිත හැසිරෙන ස්වභාවය දන්නේ නැතුව හිත නිවනටපත් කරගන්න බෑ. මේ කතාව ಭಾರತೀಯ ඉගැන්වීම් වල දැනගෙන හිටියේ නෑ. ආනාපාන සති හුස්ම දේශ බලාගෙන හිත එකඟ කර ගැනීම ගැන සාකච්ඡාවක් තිබුණට මිබඳු කියවීමක් ගැන ලෝකයට අදහසක් තිබෙන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මේ ටික චිත්තානුපස්සනාව. දැන් කායानुපස්සනාවේ කොටසක් වවා වේදනානුපස්සනාවේ කොටසක් වවා චිත්තානුපස්සනාව. මොකද්ද? චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. හිත හැසිරෙන විදිය හිත හැසිරෙන ස්වභාවයේ දකිමින් එයා ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට කියනවා අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති අභිප්පමෝදයන් චිත්තං පස්ස සිස්සාමීති සික්කති. සිත විශේෂයෙන් ප්‍රමුදිත භාවයකටපත් වෙනවා. ඒක දකිමින් ආස්වාස කරනවා. හැබැයි ඒකටවත් බැඳෙන්නේ නැහැ.
ප්‍රමුදිත භාවයක් හිතේ ඇති වෙනවා. දැන් අර ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා නොයේක් සංස්කාර ධර්මයන් දැන් ගලන්නේ නැහැ. ඒ නිසා හිත තුල මහ ප්‍රබෝධමත් බවක් තියෙනවා සංකාර නොගැලීමෙන්. එතනට හිත හැදුවේ මේ හුස්ම දෙස බලාගෙන සිටින ඊතා සිහිනුවණින් හුස්ම දෙස හිත පැවැත්වීම තමයි එතනට හිත හැදුවේ. නමුත් ඒ හිතේ උද්ගත වන తත්වයේ තේරුම් ගන්නවා. හැබැයි ඒකටවත් බැඳෙන්නේ නැහැ. අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති. පස්ස සිත විශේෂයෙන් ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත භාවයේ දැනගනිමින් ආස්වාස කරනවා. හැබැයි ප්‍රමුදිත භාවයටවත් හිත බැඳෙන්නේ නැහැ. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. එතකොට සිත පිරිසුදු වෙනවා, චිත්ත පාරිශුද්ධියක් උපදිනවා. ඒ පාරිශුද්ධිය අඳුනා ගන්නවා. දැන් කෙලෙස් ගලන් නැතිකමෙන් හිතේ පාරිශුද්ධියක් ඇති වෙලා තිනු. මේ පාරිශුද්ධිය දැනගනිමින් ආස්වාස කරනවා. ඒ හිතේ කෙලෙස් සංකාර නොගැලීම මත ඇතිවෙච්ච ඒ පාරිශුද්ධිය දැනගනිමින් ප්‍රාස්වාස කරනවා. දැනගනිමින් ප්‍රාස්වාස කරනවා. ඊළඟට මෙතන මතක් කරනවා සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. හොද්දටම සිත තැම්පත් වෙනවා. දැන් කෙලෙසුන් ගලන්නේ නැහැ. හිතේ අර උපදින ප්‍රීතියට, සුඛයට, පස්සද්ධියටවත් බැඳෙන්නේ නැහැ. නොබැඳෙමින් හිත ආස්වාස ප්‍රාස්වාස කරනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. එතකොට පින්වත්නි දැන් හිත තුල රාග දේශ මොහ ගලන්නේ නැහැ. නොගැලීමෙන් ඒ හිතේ පවතින ස්වභාවයේ තේරුම් ගනිමින් සිත අකුසල් වලින් මුදවා ගනිමින් සිතේ උපක්ලේශ දුරු වෙලා යනවා. දුරු වෙවි යනවා. ඒ දුරු වෙවි යන බව තේරුම් ගනිමින් ආස්වාස් කරනවා. මොකද දැන් ඇස හරහා යම් වෙලාවක රාග දේශ උපදිනවා නම් දැන් ඇස හරහා රාග දේශ උපදින්නේ නැහැ. කන හරහා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවට රාග දේශ උපදිනවා නම් දැන් කන හරහා රාග දේශ උපදින්නේ නැහැ. බොහෝම සංසිඳිච්ච අවස්ථාවක්. විමෝචයන් චිත්තං. සිත අකුසල් වලින් මිදිලා ඒ මුදවා ගත්ත ස්වභාවය දැනගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. හැබැයි ඒ ස්වභාවයටවත් දැන් බැඳෙන්නේ නැහැ. එයාගේ අවධානය තියෙන ආස්වාස ප්‍රාස්වාසයේ පැත්තේ. ඔන්න ඔතනට යනකොට පින්වත්නි එතන චිත්තානුපස්සනාවේ පරයයත් සම්පූර්ණ වෙනවා. ඔන්න වැදගත්ම කොටස තමයි මෙන්න මේ කොටස ධම්මානුපස්සනාව. මෙන්න මේ ධම්මානුපස්සනාව වැඩෙන ආකාරයට ආනාපාන සතිය කරන්න බැරි වුණොත් එimhe කවදාවත් එයාගේ හිත නිවනටපත් කරගන්න බෑ. විදර්ශනා පරයය ප්‍රකටම නියෝජනය තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. දැන් බලන්න ඔය ආනාපාන සතිය ගැන කියද්දි මෙන්න මෙහෙමනේ කියන්නේ අනිච්චානුපස්සී අස්සසිස්. දැන් මෙතන ප්‍රීතියක් හටගෙන තියෙනවා, සුඛයක් හටගෙන තියෙනවා, ප්‍රමුදිත භාවයක් හටගෙන තියෙනවා, සංඥා වේදනාවල Taman තුල ප්‍රකට භාවයක් තියෙනවා, හිත හැසිරෙන ස්වභාවය දන්නවා, සැපේ දැනෙනවා. දැන් සැපේටවත් යට වෙන්නේ නැහැ. ඒතර වේදනාව සුඛ වේදනා ඇති වෙනවා, සුඛ පටිසංවේදී ඒකටවත් බැඳෙන්නේ නැහැ. ප්‍රීතිය ඇති වෙනවා, ප්‍රීතිය තේරුම් ගනිමින් ආස්වාස කරනවා. ඒත සබ්බකාය කාය සංකාර පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ ස්වභාවයේ තේරුම් ගන්නවා. ඒ සියුම් ස්වභාවයේ හිතේ උපදිනකොට ඒ මේ සියුම් ස්වභාවයේ තේරුම් ගනිමින් මේ හිත ගැන යම් හිතේ හැසිරීම සහ ක්‍රියාත්මක වීම, ප්‍රීතිය, කායේ ස්වභාවය මේ ඔක්කොම ආස්වාස ප්‍රාස්වාසයේ තුල යම් ප්‍රකට නුවණක් ඒ ශ්‍රාවකයාට තියෙනවා. වඩාගෙන යන කෙනෙකුට තමයි මේ පිළිබඳ පැහැදිලි නුවණක් ඇති වෙන්නේ. ඊළඟට මේ විදියටපත් වුණාට පස්සේ මේ එකකටවත් නොබැඳෙමින් ආපු ගමනක් තියෙනවා ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය තුල. දැන් ඔන්න ධම්මානුපස්සනාවේ පරයය මොකක්ද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. එතකොට පින්වත්නි අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ තුල පවා අයිති වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය තුල පවා සිද්ධ වුණේ නාම රූප ධර්මයන්ගේ පහළවීම. ආස්වාස ප්‍රාස්වාසයේ තුලත් සිද්ධ වුණේ මොකද්ද? නාම රූප ධර්මයන්. මෙන්න මේකයි අවබෝධ කරගන්න ඕන. රූපයට තමයි අයිති ආස්වාස ප්‍රාස්වාසය. මොකද ආස්වාස ප්‍රාස්වාස කය කියලා අපි ඒකනේ කිව්වේ. ඒක තියෙන සතර මහා ධාතුව. ඒතර ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපයට. එතකොට ආස්වාස ප්‍රාස්වාසය සම්බන්ධ දැනගත්ත හිත අයිති නාමයට.
මෙතන නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් විනා මම ආනාපාන සතිය වැඩුවායේ වඩපු මම මෙහි ඉන්නවායේ මටයි වැඩු මොකක්වත් කතාවක් සාධාරණ නැහැ. නාම රූප ධර්මයන් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි සිද්ධ වෙන්නේ සංසිද්ධියක් විදියට. අන්නේ නාම රූප ධර්මයන්ගේ පහළ වීම අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. නාම රූපයන්ගේ පහළ වීම ස්කන්ධයන්ගේ පහළ වීම අනිත්‍ය වශයෙන් බලමින් ආස්වාස කරනවා. මොකද ඇති වෙලා නැති වෙලා යනවා. ආස්වාස ප්‍රාස්වාස කය ආයිති නාමයට ඒක දැනගත්ත හිත ආයිති ඒක ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ආයිති රූපයට ඒක දැනගත්ත හිත ආයිති නාමයට මෙතන නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි සිද්ධ වෙන්නේ සංසිද්ධියක් විදියට. එහෙමනම් මේ නාම රූප ධර්මයන් අනිච්චානුපස්සී අස්සසිසා අනිත්‍ය බලමින් ආස්වාස කරනවා. ඔන්න ඕකේ අනිත්‍ය බලන්නේ. ඇයි නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට කියනවා විරාගානුපස්සී අස්ස සිසාමිති සික්කති පස්ස මේ ඇතිවෙච්ච ප්‍රීතිය සුඛය පස්සද්ධිය පදනම් කරගෙන මේ එකකටවත් බැඳෙන්න නරකයි. මෙතන නාම රූප ධර්මයන් ටිකක් පහළ වුණේ මේ නාම රූප ධර්මයන්ටවත් නොබැඳිය යුතුයි නොඇලිය යුතුයි. විරාගානුපස්සී අස්ස සිසාමිති සික්කති විරාගානුපස්සී පස්ස සිසාමිති සික්කති. එතකොට විරාගිය නොයැලෙමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. ඇල්ම නිරුද්ධ වී යන අයුරු දකිමින් ආස්වාස මේ ආනාපාන සති භාවනාව තුළ නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වී යන අයුරු බලමින් ආස්වාස කරනවා. බලමින් ප්‍රාස්වාස කරනවා. ඊළඟට පින්වත්නි ඒ පුද්ගලයා තුල පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සා මේ තමයි ධම්මානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති. මොකද නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අයිති මේවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ආදී වශයෙන් අපිට ධම්මානුපස්සනාවේදී තමයි මේ මානසිකාරය නිසා මේ ධර්ම උපදින ආකාරය පැහැදිලි කරන්නේ. දැන් මෙතන පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්ස පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඇල්ම මුළුමනින්ම බැහැර කරමින් ආස්වාස ප්‍රාස සියල්ලම අතහරිනවා. සුඛය ප්‍රීතිය ඊට පස්සේ ප්‍රීතිපටි සංවේදී කිය අපි කතා කරපු තත්වයන් සුඛපටි සංවේදී තත්වයන් චිත්ත සංකාර පටි සංවේදී තත්වයන් ඊට පස්සේ පින්වත්නි අභිප්පමෝදයන් චිත්තං සමාදහං චිත්තං මේ ඔක්කොම අතහැරලා දමමින් ආස්වාස ප්‍රාස්වාස කරන පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඒ විදියට හිත වඩනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒවම් භාවිතා කෝ භික්කවේ පින්වත් මහණෙනි මෙන්න මෙහෙම භාවිතා කළොත් ආනාපාන සතිය ඒවම් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංස. ඒක තමයි මහත්ඵල වෙන්නේ. එතන සමත විපස්සනා වශයෙන් වැඩිලා එයාගේ හිත නිවනටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඔය ධම්මානුපස්සනා පරයයන් තමයි ප්‍රබලව ආනාපාන සතිය විදර්ශනා පරයයට යොමු වෙලා හිත නිවනටපත් වෙන්නේ. සියල්ල මත හැරලා දාපු හිතකට නිවනට විවෘත වෙනවා. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයෙන් අද කටයුතු කළේ විශ්‍රාමලත් විදුහල්පති ඒ.එම්. සෝමපාල